ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, අපි සාකච්ඡා කරමින් හිටියේ රතන සූත්‍රයේ අට කතා විග්‍රහයේදී මේ කයං විරාගං කියන පද දෙක නිර්වාණය හැඳින්වීමට කොහොමද යොදාගන්නේ කියන කාරණය පිළිබඳ. එහිදී පළවෙනි කාරණය නැත්නම් සාධකයේ හැටියට අටුවාචාර්යින් වහන්සේ ඉදිරිපත් කරන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා රාගාදී කෙලෙස් ෂේ වෙන ගෙවී යෑමට පත්වන නිසා මේ නිර්වාණය කයං විරාගං කියලා හඳුන්වනවා කියලා. අපිට එතනදී කතා කරගෙන ආව කොහොමද යම්කිසි කෙනෙක් මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම තුළින් රාගාදී කෙලෙස් ෂේ කරගන්නේ කියලා. ඉතින් අපි එතනදී සාකච්ඡා කළා සීලේ පිහිටා ඉඳලා සමාධිය දියුණු කරගෙන ක්‍රමක්‍රමයෙන් දිට්ඨි විසුද්ධියට, ඒ වගේම කාංකා විතරණ විසුද්ධියට පත් වෙන ආකාරය හා සම්මස්සන ඥානයට කෙනෙක් පත් වෙන ආකාරය පිළිබඳව අපි එතනින් ඉදිරියට මේ පුද්ගලයා ගමන් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු. දැන් මේ පුද්ගලයා විඩින් විඩ ඔහුට සිතුවිලි පහළ වෙනවා. තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න ධර්ම ඔහුට ඇස්පනා අපිට පේනවා හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන හේතු ප්‍රත්‍යයෙන් නිරුද්ධ වෙලා යනවා. හැබැයි මේ නිරුද්ධ වෙන්නේ මමවත්, නිරුද්ධ වෙන්නේ මගේ දෙයක්වත්, නිරුද්ධ වෙන්නේ මගේ ආත්මයවත්, නිරුද්ධ වෙන්නේ වෙන කෙනෙක්වත්, නිරුද්ධ වෙන්නේ වෙන කෙනෙකුගේ දෙයක්වත්, නිරුද්ධ වෙන්නේ වෙන කෙනෙකුගේ ආත්මයක්වත් නෙමෙයි. නිරුද්ධ වෙන්නේ සංස්කාර ධර්මයක්. නිරුද්ධය හටගන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා, නිරුද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයන් නොලැබීම නිසා. මෙය වර්තමානයේ ඇති දේවල් වලට විතරක් නෙමෙයි, මේ අතීතයේ සියලු දේවල් වලට සාධාරණයි. අනාගතයේ පහළ වෙන සියලු දේවල් වලටත් සාධාරණයි. වර්තමානයේ ගත්තාම ආධ්‍යාත්මික දේවල් වලට, බාහිර දේවල් වලට, හීනය කියන දේවල් වලට, ප්‍රනීතිය කියන දේවල් වලට, ඒ වගේම ළඟ තියෙන දේවල් වලට, දුර තියෙන දේවල් වලට, ඕලාරික දේවල් වලට, සියුම් දේවල් වලට, මේ සියලු දේවල් වලට හැම දෙයකටම උරුමයි. මොහුට මෙය වැටහෙන්න පටන් ගන්නවා. මේ වැටහීම ඔහු ඉබේ ඇති කරගත්ත දෙයක් නෙමෙයි. ඔහු අතීතයට හිත යවන්නේ නෑ. අතීතං නාන්වාගමීය නප්පටිකංකේ අනාගතං. අනාගතයට හිත ලුහු බැඳ යන්නෙත්, අනාගතයට ප්‍රාර්ථනා කරන්නෙත් නෑ. අතීතයේ ලුහු බැඳ යන්නෙත් නෑ, අනාගතය ප්‍රාර්ථනා කරන්නෙත් නෑ. අතීත අනාගත දෙකම අතහැර දමලා වර්තමානයේ තමයි ඔහු සිත පිහිටවාගෙන ඉන්නේ. මොකද අතීත ධර්ම අතීතයට ගියා. ඒ ගැන දැන් හිතලා වැඩක් නෑ. අනාගතය තාම කිසිම දෙයක් හට අරගෙන නෑ මේ වෙනකොට. ඒ දේවල් අපි කලින් හිතුවට මෙහෙම පහළ වෙයි කියලා, මෙහෙම වෙයි කියලා නොසිතපු දේවල් පහළ වෙන්න පුළුවන්, හිතපු දේවල් පහළ නොවී යන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන දැන් කල්පනා කරලා ඇති තේරුමකුත් නෑ.
යදතීතම් පහීනන්තං අපත්තංච අනාගතං පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත් විපස්සති. ඔහු නැවත නැවත නුවණින් විමසමින් සිටින්නේ වෙන තැනක් නෙමෙයි. ඒ දොරටු වලට ඒ මොහොතේ අරමුණු වෙන දේ පිළිබඳව තමයි ඔහු විමසුන් නුවණින් බලන්නේ. මේ ප්‍රත්‍යක්ෂ ඥානයට අනුමාන වශයෙන් තමයි අර අනෙක් සියලු ධර්මත් මේ වගේම අනිත්‍යයි දුකයි අනාත්තයි කියලා උට වැටහෙන්නේ. හැබැයි ඔහු ඒ ඔස්සේ කල්පනා කරමින් කාලය ගත කරන්නේ නැහැ. එයත් මේ භාවනා ක්‍රියාවලිය තුළ ඒ හේතු කරගෙන ඒ ප්‍රත්‍ය කොටගෙන උපදින සංස්කාර ධර්මයක් විතරයි. මොකද ඒ හිතේ ඇති වෙන ප්‍රඥා චෛතසිකය. එයත් මොහොතකින් විඳිලා යනවා. ඒක නිසා ඒ ඔස්සේ විතර්ක ඇති කරගෙන සමාධිය බිම්ද දාගන්න ඔහු කටයුතු කරන්නේත් නැහැ. දැන් මොහු හොඳ තත්වයකට පැමිණලා ඉන්නේ. මොහුට වැටහෙන්න ගන්නවා යම් දෙයක් හට ගන්නවා නම් ඒ දේ හටගන්නේ හේතු සහිතවයි. ඔහුට කලින් පෙනුනේ යමක හට ගැනීම විතරයි. දැන් හට ගැනීම විතරක් නෙමෙයි. ඒ හටගන්නේ කවර හේතුවකින්ද කියලාත් ඔහුට පෙනෙන්න පටන් ගන්නවා. උදාහරණයක් හැටියට හිතක් ඔහුට අරමුණු වෙනවයි කියමුකෝ. ඔහුට වැටහෙනවා මට මේ වෙලාවේ මෙන්න මේ සිත පහළ වුණා. මේ සිත පහළ වුණේ මෙන්න මේ අරමුණ ගත්ත නිසායි. මේ අරමුණ නැත්තම් මේ හිත පහළ වෙන්නේ නෑ. උදාහරණයකට හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට හුස්ම රැල්ල සිහියෙන් අරමුණු කරනකොට හුස්ම රැල්ල නැමැති අරමුණ නිසා හුස්ම රැල්ල දැනගන්නා වූ සිතක් පහළ වෙනවා. එතකොට හුස්ම රැල්ල නැමැති අරමුණ ප්‍රත්‍ය කොටගෙන තමයි සිත පහළ වුණේ. ඊළඟට ඒ හුස්ම රැල්ල පහතට හෙළුවට පස්සේ ඒ හුස්ම රැල්ල අවසන් වෙනවා. තවදුරටත් ඒ අරමුණ නෑ. එහෙනම් නැති වෙලා ගිය අරමුණ ගැන වර්තමාන වශයෙන් අරමුණු කරන්න පුළුවන් හිතක් පවතින විදිහකුත් නෑ. හිතත් නිරුද්ධ වෙලා යනවා. නැවත ඔහුට හිතක් ඇති වෙනවා නම් ඉහළට ගන්න හුස්ම රැල්ල හෝ පහතට හෙළන වෙනත් හුස්ම රැල්ලක් හෝ පිළිබඳව තමයි සිතක් පහළ කරගන්න වෙන්නේ. ඒක නිසා අරමුණ නැති වෙලා යනකොට ප්‍රත්‍ය නැති වෙලා යනකොට ඒ අරමුණු කරන විඥානයත් බිඳිනවා. මේ විදිහට හේතුව ඇති වෙනකොට ඵලය ඇති වෙනවා. හේතුව නැතිවීමෙන් ඵලය නැති වෙනවා කියන කාරණේ ඔහුට ප්‍රත්‍යක්ෂව වැටහෙන්න පටන් ගන්නවා. මේක කියන උදය වය ඥානය කියලා. උදයව්‍ය ඥානය කියලාත් කියනවා. උදයබ්බේ ඥානය කියලාත් කියනවා. මේ උදයබ්බ ඥානය මොහු කුරා යනකොට මොහුට ඇති වෙන විපස්සනා උපක්ලේශ කියලා කොටසක්. ඒ කියන්නේ ඔහුට සියුම් ආලෝකයක් දර්ශනය වෙනවා. හිත හරියට පහන් දැල්ලපු කාමරයක් ඇස් දෙක පියාගෙන හිටියත් Taman ඉදිරියේ පහන් දැල්විලා තියනවා වගේ Tamanට පේනවා. හරියට හඳේලිය වැහලා තියනවා වගේ පේනවා. සමහර විට ඊට වැඩියෙන් ඒ ආලෝකය වැටෙන්නත් පුළුවන්කම තියෙනවා. මේක භාවනාවේ පිරිහීමක් නෙමෙයි, භාවනාවේ දියුණුවක්. හැබැයි මේ ආලෝකයේ පහළ වීම කියන්නේ මේ භාවනා කර්තයුත්ත නිසා සිත නීවරණයන්ගෙන් මිදී තියෙන නිසා ඇතිවෙන එක්තරා ඵලයක් පමණයි.
ඒක නිසා මේ ආලෝකය කියන්නේත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ස්වභාවයක්. එහෙම නැතුව මේ නිර්වාණය නෙමෙයි. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක තමයි නිවන. මම කිසියම් මාර්ගඵලයකට පත් වුණා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වගේම සමහර කෙනෙකුට අධික ප්‍රීතියක් මේ වෙලාවේ හට ගන්නවා. තමන්ගේ භාවනා කටයුතු බොහොම හොඳින් සිද්ධ වෙනවා. කලින් පැය භාගයක්වත් බොහොම මාරුවෙන් භාවනා කරපු ඔහුට පැය ගණන් එක දිගට මේ භාවනා මානසිකාරයේ දීලා ඉන්නට පුළුවන්. කිසි දුකක් කනගාටුවක් දැනෙන්නේ නැහැ. භාවනා කටයුතු හොඳින් වෙන නිසා අධිකතර ප්‍රීතියක් හට ගන්නවා. ඒ ප්‍රීතිය තමන්ගේ ශරීරය සම්පූර්ණයෙන් හරියට ජලයේ කිමිද ගියාක් වගේ මුළු ශරීරය පුරාම පැතිරිලා යනවා. ඒක නිසා මොහු කල්පනා කරනවා මේ නම් නිර්වාණය තමයි. කිසිදු දුකක් දැනෙන්නේ නැහැ. ප්‍රීතිය විතරයි තියෙන්නේ. සමහර වෙලාවට අධිකතර පස්සද්ධියක් ඇති වෙනවා. පස්සද්ධිය කියන්නේ සංසිඳිච්ච බව. සමහර වෙලාවට ඔහුට ඔහුගේ ශරීරය දැනෙන්නේ නැතුව යනවා. හිත විතරයි දැනෙන්නේ. මේ සිතත් මොහොතක් පාසා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳින බව උට පේනවා. ටික වෙලාවක් යනකොට හිතත් අරමුණු වෙන්නේ නැහැ. දැන් කයත් නිරුද්ධයි, හිතත් නිරුද්ධයි. නාමත් නිරුද්ධයි, රූපත් නිරුද්ධයි. එත්තනාමංච රූපංච අසේසෝ උපරුජ්ජති. නිර්වාණය ගැන කියනකොට කියන්නේ එහෙමයි. නිවනටපත් වෙච්ච නිර්වාණේ නාමත් නිරුද්ධ වෙනවා, රූපත් නිරුද්ධ වෙනවා. දැන් මට නාමත් නිරුද්ධ වුණා, රූපත් නිරුද්ධ වුණා. ඒකින්ද මංට කිසි දෙයක් දැනෙන්නේ නැතුව ගියේ මම නිර්වාණය සාක්ෂාත් කරපු නිසා කියලා ඔහුට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඔහුට නිර්වාණය අවබෝධ වුණේ නැහැ. නිර්වාණය අවබෝධ වීම කියන්නේ මාර්ගඵල ලැබීම කියන්නේ කිසිම දෙයක් නොවැටහි යෑම නෙමෙයි. එතන තමයි හොඳටම වැටහෙන තැන. මොකද නිර්වාණය කියන්නේ අරමුණක්. අරමුණක් ගන්නවා නම් එතන සිතක් පහළ වෙනවමයි. ඉතින් මාර්ගසිත සහ ඵලසිත නිර්වාණය අරමුණු කරගෙන පහළ වෙන සංස්කාර ධර්මමයි. හැබැයි ඒවා ලෞකික තත්ත්වේ නෙමෙයි. ඊට වැඩිය ශ්‍රේෂ්ඨ වූ ලෝකෝත්තර තත්ත්වේ තියෙන සංස්කාර ධර්ම. හැබැයි මේ ලෝකෝත්තර සිත් නිර්වාණය නැමැති අරමුණ ගන්නවා. ඒක නිසා කිසි දෙයක් නොදැනී යන විසක්ඥ වෙන තැනක් නෙමෙයි නිර්වාණය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. හැබැයි මේක නොදන්න කෙනෙක් තමන් මාර්ගයක් ලැබුවා, තමන් ඵලයක් ලැබුවා කියලා හිතන්නට පුළුවන්. එතනදී උනේ ඇත්තටම තමන්ගේ සමාධි ඉන්ද්‍රිය, තමන්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය ඉක්මවා ගියා. අධිකතර සමාධිය නිසා විශාල කායික මානසික සංසිඳීමක් ඇති වුණා. මේ අධික පස්සද්ධිය තුල ඔහුට නාම රූප අවබෝධ කරගන්න, දැනගන්න ප්‍රඥාව මදි වුණා. එයයි සිද්ධ වුණේ. මේක ඉතින් දැනගන්න සමහර වෙලාවට ගුරු වැසුරක් අවශ්‍යයි. නැත්නම් හොඳ ධර්මඥානයක් අවශ්‍යයි. ඒකයි කියන්නේ භාවනා කරනකොට කර්මස්ථානාචාර්යවරයෙකුගේ උපදෙස් ලබා ගන්නට කියලා. නැත්තම් මුලා වෙන්නට පුළුවන්. ඒතර කෙනෙක් මේ පස්සද්ධියත් මුලා වෙන්න පුළුවන්. ආලෝකෝ පීති පස්සද්ධි අදිමොක්කෝච පග්ගහෝ. සමහර වෙලාවට යම්කිසි කෙනෙකුට පුදුම තරම් වෙනදට නැති ශ්‍රද්ධාවක් ඇති වෙන්න පුළුවන්. මොකද දැන් කලින් අහලා තිබුණු බණ දැන් ස්පනා පිට සත්‍ය බව Tamanට වැටහෙනවා. ඇස් දෙකෙන් කඳුළු වැක්කිරෙනවා. බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න යන්න හිතෙනවා. විහාරයට යනවා, පැය ගණන් වන්දනා කරන්න හිතෙනවා. ගුරුවරයා ගැන සිහිපත් වෙනකොට කමටහන් දුන්න දැසින් කඳුළු වැක්කිරෙනවා. අනේ මේ වගේ උතුම් තත්වයක් මට මේ
උත්තමයන් වහන්සේලා කියා දුන්නා නේද කියලා. ඒ කරුණු සත්‍යයි නේද කියලා. ඔහුට හිතෙනවා මේ වගේ ශ්‍රද්ධාවක් පෘථග්ජනයන්ට පිහිටන්නේ නැහැ. මගේ ශ්‍රද්ධාව දැන් අචලයි. බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියන මෙන්න මේ අවිච්ඡප්පසාදේ කියන්නේ සෝතාපට්ටි අංග සෝවාන් ආර්යෙකුගේ ලක්ෂණ. ඒක නිසා මමත් සෝවාන් වෙලා දෙන්න. මම සෝතාපන්න පුද්ගලයෙක්. මෙහෙම කල්පනා කරන්න පුළුවන්. ඒ වගේම මොහුට අධිකතර වීරියක් ඇති වෙනවා. රෑ දවල් සමහර වෙලාවට නිදාගන්නේ නැතුව මේ භාවනාවේදීලා ඉන්න පුළුවන්. ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙවි. නිදාගන්න ගියත් නිින්ද යන්නේ නැහැ. අතරක් නැතුව භාවනා මානසිකාර්යය සිද්ධ වෙනවා નિરાයාසයෙන් වගේ. ඔය කල්පනා කරන්න පුළුවන් මෙහෙම වීරියක් පෘථග්ජනයෙකුට ඇත්තේ නැහැ. මේක ආර්ය තත්වයක්. මං ආර්ය ගෝත්‍රයටපත් වුණා. මමත් මාර්ගඵලලාභී කියලා කල්පනා කරන්න පුළුවන්. ඒ වගේම සුඛං ඔහුට අධිකතර සුවයක් ඇති වෙනවා. කිසිදු වෙහෙසක් නැතුව තමන්ගේ භාවනා මානසිකාර්යය කරගෙන යන්නට පුළුවන්. ඒ වගේම එක නීරසත් නෑ, බොහොම රසවත්. මේ අධිකතර සුවය නිසා ඔහුට වෙනදෙන් කායික කිසිම පීඩාවක් ඇත්තේ නෑ. පැය ගණන් සමාපatti සුවයෙන් වැඩ සිටිනවා වගේ භාවනා මානසිකාර්යය දෙන්න පුළුවන්. සමහර විට හිතන්න පුළුවන් මම මේ ඉන්නේ සෝතාපට්ටි ඵල සමාපත්තියේ, සකදාගාමි ඵල සමාපත්තිය, අනාගාමි ඵල සමාපත්තිය. එහෙම හිතන්න පුළුවන්. මේ මෑතකත් අපිට අහන්න ලැබුණා එක්තරා කෙනෙක් ප්‍රකාශ කරනවා ඉතාම දීර්ඝ කාලයක් තමන් මේ සුවය විඳිමින් හිටියය කියලා. කියන්නේ නිරෝධ සමාපත්තියේ හිටියය කියලා. නිරෝධ සමාපත්තිය කියන්නේ සුවයක් දැනෙන තැනක් නෙමෙයි. සුවය දැනෙන්න හිත තියෙන්නට ඕනේ. නිරෝධයේදී හිත නිරුද්ධ වෙලා යනවා. ඒක නිසා නිරෝධ සමාපත්තියට සමවදින ආර්යයන් වහන්සේලාට සිත නැහැ. ඒක නිසා සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන මේ වේදනා ත්‍රයම දැනෙන්නේ නැහැ. මේ වේදනා ත්‍රය දැනෙනවා නම් ඔහු ඉන්නේ නිරෝධ සමාපත්තියක වෙන්නේ නැහැ. නමුත් නුවණැත්ත මේක තේරුම් ගන්නේ නුවණ නැති පුද්ගලයා මේක තේරුම් ගන්නේ වැරදි විදිහකට වෙන්න පුළුවන්. වැරදි තැනින් අල්ලුවොත් නොලබූ මාර්ගඵලයක් Tamanට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම හිතා ගන්න පුළුවන්. රැවටෙන්නට පුළුවන්. එහෙම රැවටෙනවා. ඒ වගේම සුඛං ඥාන, මේ පුද්ගලයාට ඥානයක් පහළ වෙනවා. වෙනදට වැඩිය දහම් කරුණු අවබෝධ වෙනවා. කවදාවත් කවුරුවත් ප්‍රකාශ කරපු නැති විදිහට දහම් කරුණු ලස්සනට විග්‍රහ කරලා පැහැදිලි කරලා තේරුම් කරලා දෙන්න පුළුවන් හැකියාවක් ඔහුට ලැබෙනවා. ඔහුට හිතෙනවා මේ බණ අනික් අයට කියා දෙන්න. කරපු භාවනාව පැත්තකට තමලා අනුන්ට බණ කියන්න පටන් ගන්නවා. ගෙවල් වලට, ඥාතීන්ට, අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට මේ ධර්මය අවබෝධ කරවලා දෙන්න ඕන කියන සිතිවිල්ල පහළ වෙනවා. ඔවුන් ගැන ඊටාම කරුණාවක ස්වභාවයෙන් හිත ඔහුව මුලා කරනවා. මුලා කරලා භාවනාව වෙනුවට ඔහුට බණපොත අතට දෙනවා. වටාපත අතට දෙනවා. ඔහු බණ කියන්න පටන් ගන්නවා. මෙයත් රැවටෙන තැනක්. ඒ වගේම මුපට්ඨානං, ඔහුට සිහිය පිහිටනවා. වෙනත වගේ අපහසුයක් නෑ. බොහෝම හොඳින් සිහිය පිහිටවන්න පුළුවන් ආයාසයකින් තොරව. සිහිය කඩ නොවෙන්නේ රහතන් වහන්සේලාගේ සති වේපුල්ලප්පත්ත හින්දා. සත්‍ය කෙලවරට පැමිණ නිසා. ඒක නිසා මේ යෝගාවචරය හිතන්න පුළුවන් මම අරිහත්ත්වයටපත් වුණා, මම සති වේපුල්ලප්පත්තයි කියලා.
ඒ වගේම මේ කියපු ආලෝක පීති පස්සද්ධි ආදී දේ කරුණු පහළ වුණාම වෙනතර තිබිච්ච සිහිය මොහු හිතුවට සති වේපුල්ලප්පත්තයි කියලා එක තැනක කඩ වෙනවා. ඒ තමයි රාගය, ద్వේෂය, මෝහය මේ සංස්කාර ධර්ම පිළිකුල් කරන මේ තැනැත්තා, මේ යෝගාවචරය තවදුරටත් මේ තමන්ට පහළ වුණු ආලෝකය, පීතිය, පස්සද්ධිය, අදිමොක්ඛය, වීරිය, සුඛය, ඥානය, සතිය ඔහු පිළිකුල් කරන්නේ නැහැ. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නැහැ. ඔහු ආස්වාදනය කරනවා. ඔහුට එහි සියුම් ඇල්මක් ඇති වෙනවා. ආශාවක් උපදිනවා. තෘෂ්ණාවක් ඇති වෙනවා. මේකට කියන නිකාන්ති කියලා. මෙන්න මේ ආලෝකෝ පීති පස්සද්ධි අදිමොක්ඛෝච පග්ගහෝ සුඛං ඥානං උපට්ඨානං උපේක්ඛාච නිකාන්තිච. තව එක කාරණයක් මට මගේ අරුණා. ඒ කියන්නේ නිකාන්තියට කලින් හිතන උපේක්ඛාවක්. උපේක්ෂාව කියන්නේ බොහොම මධ්‍යස්ථ බවක්. මොකද තමන්ගේ මේ භාවනා කටයුත්ත නිසා ක්ලේශ ධර්ම බොහොම සංසිඳිලායි තියෙන්නේ. ධර්මයේ ගැන හොඳ අවබෝධයක් උට තියෙනවා. ඒක නිසා අනික් අයට රාගය උපදින තැන මොහොත රාගය උපදින්නේ නෑ. අනික් අයට ද්වේෂය උපදින තැන මොහොත ද්වේෂය උපදින්නේ නැහැ. සියලු කායික මානසික තත්වයන් මදහත්ව දරා ගන්න පුළුවන් හැකියාවක් මොහොත තියෙනවා. ඒ මදහත් බව සංස්කාරයන්ගේ උපේක්ෂා වෙන ස්වභාවය රහත් ගුණයක් හැටියට මොහු කල්පනා කරනවා. රහතන් වහන්සේගේ සිතට කෙලෙස් ඇතුල් වෙන්නේ නැහැ. ඒ වගේ මොහුගේ හිතටත් හරියට නෙළුම් පතකට දාපු වතුර බින්දුවක් රැඳෙන්නේ නැතුව නෙළුම් කොළය පහත් වෙලා පැත්තකට ඇලවිලා නෙළුම් කොළෙන් ඉවත් වෙලා යනවා වගේ මොහුගේ සිතේ රාගය, ద్వේෂය පිහිටන්නේ නැහැ. මොහු මෙයත් හිතනවා තමන් මාර්ගයකට ඵලයකටපත් වුණු සලකුණක් හැටියට. මෙන්න මේ කියන කරුණු 9 පිළිබඳව ඔහුගේ හිතේ අර කියපු සියුම් නිකාන්තිය තම ආසාවක් තියෙනවා. මේ කලින් කියපු කරුණු 9ම ඇත්තටම වරදක් නැහැ. ඒ භාවනාවේ ඊටාම හොඳ දියුණු තත්වයක්. මේ සේරම වරදක් බවට පත් වෙන්නේ මේ නිකාන්තිය හින්දා. ඒක නිසා නුවණැති කෙනා කල්පනා කරනවා මේ ධර්මතාත් හේතු ප්‍රත්‍යයන්කින් හටගත්තේ. නමුත් අනිකුත් සංස්කාර ධර්මයන් මෙනෙහි කළාට යථා භූත වශයෙන් දැක්කට මේ කරුණු 9 ආස්වාදනය කරන ස්වභාවයක්, අභිනන්දනා කරන ස්වභාවයක් මගේ තුල තියෙනවා. මේ సంతානය තුල තියෙනවා. නිර්වාණය කිසිම ආස්වාදනය කරන ස්වභාවයක්, අභිනන්දනය කරන ස්වභාවයක්, තෘෂ්ණාවෙන් ඇලෙන ස්වභාවයක් ඇත්තේ නැහැ. එහෙනම් මට ලෝකෝත්තර තත්වයක් නැහැ. මම ඉන්නේ භයානක උගුලක. මම මේ උගුලින් ගැලවෙන්න ඕනේ. මේ නිකාන්තිය බොහොම භයානකයි. ඒක නිසා වෙන පාරක් නැහැ. මේ පාර නෙමෙයි. මේ මාර්ගය නෙමෙයි. මේ අමාර්ගය. අමාර්ගයෙන් නුවණ දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. යෝගාවේ ජායති භූරි අයෝගා භූරි සංකයෝ ඒතන් වේදා පතඤ්ඤත්වා භාවාය විභවායච තතත්තානං නිවේසෙය්‍ය යතා භූරි පවඩ්ඩති. බුද්ධාවවාදී ඒක. ඒ කියන්නේ නුවණ වැඩෙන මාර්ගයේ භාවනා කිරීම තුළින් නුවණ වැඩෙනවා. භාවනා නොකිරීම තුළින් නුවණ පිරිහෙනවා. නුවණ වැඩෙන මාර්ග එකක්,
නොවැඩෙන මාර්ගය තව එකක්. මේ මාර්ග දෙක දැනගෙන නිවැරදි මාර්ගයේ හිත පිහිටවන්නට ඕන කියලා ඔහු අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන ඔහු තෝරගන්නවා මේවා ආස්වාදනය කරගෙන ඉන්න එක නෙමෙයි, මේ ධර්ම නැවත වතාවක් හේතු ප්‍රත්‍යයන් අනුව හටගෙන නිරුද්ධ වෙලා යන බව දැනගනිමින් මං වාසය කළා. එයම තමයි මාර්ගය, එයම තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියලා නිශ්චය කරන ඔහු අතරක් නෑර නැවත නැවත අර සංස්කාර ධර්ම මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සංස්කාර ධර්ම මෙහෙම මෙනෙහි කරන ඔහු මේ මාර්ගයයි අමාර්ගයයි දෙක තේරුම් අරගෙන මාර්ගයේ පිහිටනවත් එක්කම ඔහුට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පහළ වෙනවා. මග නොමග දැනගැනීමේ ඥානය පිරිසිදු වෙනවා. දැන් ඔහු ඉන්නේ නියම මාර්ගයේ. වෙනදට වැඩිය ඔහු ශක්තිමත්. ඒක නිසා මොහුට වැටහෙන්න පටන් ගන්නවා යම් සංස්කාර ධර්මයක් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන සිතත් අනිත්‍යයි. ඒ සිත මෙනෙහි කරන සිතත් අනිත්‍යයි. ඒ සිත මෙනෙහි කරන සිතත් අනිත්‍යයි. මේ විදිහට යම් අරමුණක් විපස්සනා කරනවාද ඒ විපස්සනා කරන සිත් පරම්පරා කිහිපයක් නැවත නැවත විපස්සනා කරාමයි ඔහුට පුළුවන්කම ලැබෙන්නේ තවත් අලුත් අරමුණකට යන්න. මේ හිතාමතා කරන දෙයක් නෙමෙයි. භාවනායේ දියුණුවත් සමග ඉබේට සිදුවෙන දෙයක්. මේ தත්ත්වය හඳුනනවා භංග ඥානය කියලා. මොහොත දැන් ඇතිවීමට වැඩිය ප්‍රකට වෙන්නේ වැයවීම. ඒකයි මේකට භංග ඥානය කියලා කියන්නේ. අරමුණු කරන දේ එලෝ මෙලෝ හැම තැනම ඇති දේ මේ විදිහට නිරුද්ධ වෙන බව තමයි ඔහුට වැටහෙන්නේ. ඒක නිසා කලින් සතර අපායෙන් අත මිදෙන්නට හිතලා භාවනා කරපු මේ යෝගාවචරයට වැටෙන්නේ හරියට කොටි වලස්සු වන මුර්ගයන් පිරිවරාගත්ත මහ වනයකට ඇදගෙන වැන්නා කියලා. ඔහුට දැන් ඕනේ සතර අපායෙන් අත මිදෙන්න නෙමෙයි, මේ තුන් ලෝකෙින්ම අත මිදෙන්න ගැලවෙන්න. මොකද පය තියෙන තැන පොළොව ගිලා බහිනවා වගේ අරමුණු කරන දේ නිරුද්ධ වෙලා යනවා, වැටහෙනවා. ඒක නිසා ඔහුට මේ සංස්කාර ධර්මයන් බියවිය යුත්තක් හැටියට වැටහෙනවා. බියවිය යුත්තක් හැටියට වැටහෙනවා මිසක් සංස්කාරයන් නිසා බය වෙනව නෙමෙයි. බය වෙන්නේ නැහැ යෝගාවචරයා. විය යුතු ධර්ම හැටියට නිශ්චය කරගන්නවා. මේක කියනවා භයතෝපට්ඨාන ඥානය කියලා. යමක් බය වෙන්න අවශ්‍ය කරනවා නම්, බිය විය යුතු නම්, එය ආස්වාද කටයුතු දෙයක් නෙමෙයි. එය ආදීනව සහිත දෙයක්. ඒ නිසා මොහොත සංස්කාරයන්ගේ ආදීනව වෙන්න එකට කියන ආදීනවානුපස්සනා ඥානය. ඊළඟට ආදීනව සහිත දෙයක කවුරුවත් ඇලෙන්නේ නැහැ. මල මුත්‍ර අසුචිත් වෙරිච්ච රෙද්දක් අනේ මම මේක අරන් යන්න ඕනේ කියලා අරන් යන්නේ නැහැ. කන්න බැරි තරමට පිලුණු වෙච්ච කෑමක් අනේ මම මේක කන්න ඕනේ කියලා කවුරුවත් බෙදාගන්නේ නැහැ. සර්පකුණක් බලුකුණක් අනේ මේක හොඳයි හරි අපූර්වයි කියලා කරේ පැලඳගන්නේ නැහැ. ඒක විසික් කරලා දානවා. ඒ වගේ කලකිරීමක් ඒ පිළිබඳව ඇති වෙනවා. මේ වගේ මේ යෝගාවචරයටත් සංස්කාර පිළිබඳව වෙන්නේ කලකිරීමක් නුවණින් ඇති වෙනවා. මේකට කියනවා නිබ්බිදානුපස්සනා ඥානය කියලා. මේ නිබ්බිදානුපස්සනා ඥානය ඇති වෙච්ච පුද්ගලයාට දැන් තුන් ලෝක ධාතුවේ කිසි තැනක ළඟට ගත හැකි දෙයක් පේන්නේ නැහැ. කලකිරින් යුතු දේවල්මයි පේන්නේ. දැන් මොහොත මේ තුන් ලෝක ධාතුවෙන්ම සංස්කාරයන්ගෙන් ඉක්ම යන්නට අවශ්‍යයි. මේ සංස්කාර ධර්මයන් මෙනෙහි කිරීම පවා ඔහුට දැන් වෙහෙසක් බව වැටහෙනවා. ඒක නිසා
මේක හරියට අර සාමාන්‍ය ව්‍යවහාරය කියනවා නම් කොටි බලි ගැල අල්ලගත්තා වගේ. මේ සංස්කාර ධර්ම හිඳෙන්නේ නැති ගංගාවක් වගේ එක දිගට ගලාගෙන යනවා. නවතින්නේ නැහැ. ඒ කිසි දෙයක කිසිම ගත යුතු හරයක් ඇත්තෙත් නැහැ. එහෙමනම් කමකුත් නැහැ. එහෙම ඇති දෙයක්කුත් නැහැ. ඒක නිසා මේ කලකිරීම ඇති පුද්ගලයා කලකිරුණු තැන ඉන්න කැමති නැහෙනි. එතන අතහැර යන්න පාරක් වෙනවා. වෙන පාරක් ඔහුට පේන්නේ නෑ. ඔහුට පේනවා මේක ගැන කලකිරුණා කියලා, සියදි විනාසා ගත්තා කියලාවත්, මේවා මෙනෙහි නොකර හිටියා කියලාවත් මේක මේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. මේට තියෙන එකම විසඳුමයි මේ මෙනෙහි කරගෙන ආපු විදිහටම මේ සංස්කාර ධර්මයන් මෙනෙහි කිරීම තුළින් මේ සංස්කාරයන්ගෙන් සිත ඉවතට ගන්නට ඕනේ. මේ සංස්කාරයන් අරමුණු නොකරන තැනට සිතපත් කරන්නට ඕනේ. එය තමයි මේන්ට ගැලවෙන්න තියෙන එකම මාර්ගය. මෙහි තියෙන ඇල්ම මම ප්‍රහාණය කරන්නට ඕනේ. මේ පිළිබඳව තීරණය කරන මොහු තවත් උනන්දුවෙන් ඉදිරියට මෙනෙහි කිරීම පවත්වාගෙන යනවා. හැබැයි ਉਹ මෙනෙහි කරගෙන යන්නේ නොයා බැරි කමට මඩ කුණු පිරුණු මඩ වගුරක් මැද්දෙන් ගමන් කරන පුද්ගලයෙක් වගේ. නොයා බැරි කමට මේ ගමන ඉදිරියට යනවා. මෙහෙම භාවනාව තවදුරටත් දියුණු කරගෙන යන ඔහු එක්තරා තැනකට පැමිණෙනවා. ඒ තමයි කොච්චර දුරට මෙය ප්‍රගුණ කරලා තියෙනවද කියනවා නම් තව දුරට නම් මට කල යුත්තක් නැත කියන තත්වයට ඔහුට ඔහුගේ භාවනාව පිළිබඳව මැදහත් බවක් ඇති වෙනවා. ඒ වගේම මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඔහුට 아무තු ආසාවක්වත් නැති, කනගාටුවක්වත් නැති මධ්‍යස්ථ ස්වභාවයකටපත් වෙනවා. මේකට කියනවා සංඛාරුපෙක්ඛා ඥානය කියලා. මේ වෙලාවට හිත හරියට රහතන් වහන්සේ නමකගේ වගේ. බලෙන්වත් රාගාදී අරමුණක් ඇතුල් කරවන්න අමාරුයි. මේ තත්වයෙන් ඔහු මිය ගියොත් එහෙම ඒකාන්තයෙන් අර තම්බට්ට දාටිය චෝරඝාතක වගේ සුගතියමයි උපදින්නේ. ලෞකිකත්වයෙන් යන්න පුළුවන් උපරිම තත්වය මේ ස්ථානය. අප මහ බෝසතාණන් වහන්සේ අතිදීර්ඝ සංසාරේ මේ සංඛාරුපේක්ඛා ඥානයට අසංකීය ගණන් වාරවල පැමුණා. හැබැයි එතනින් එහාට ගියේ නෑ. මොකද එතනින් එහාට සිට දියුණු කරගත්ත පුද්ගලයෙකු සෝවාන් මාර්ගයෙන් මිස නවතින්නේ නැහැ. සෝවාන් මාර්ගය ලැබපු කෙනෙකුට ශ්‍රාවකයෙක් හැටියට බුද්ධත්වය ලබන්න පුළුවන් කමක් නැහැ. තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙක් විතරයි වෙන්නට පුළුවන්. ඒක නිසා බෝධිසත්වයන් වහන්සේලා මේ සංඛාරුපේක්ඛා ඥාණයෙන් නවතිනවා. මේ සංඛාරුපේක්ඛා ඥානය දක්වා ගිය පුද්ගලයා කල යුතු වෙන දෙයක් නෑ. නැවත තමන් කරගෙන යන භාවනාවම කරනවා. ඒ කරනකොට මේක හරි ලස්සන උපමාවක් දෙනවා. මෙතනදී විසුද්ධි මාර්ගයේ මේ තමයි මෙතෙන්ට පැමිණිච්ච පුද්ගලයා හරියට ඉස්සර ඔය නැව්වල දිසාකාකයෙක් කියලා කවුඩෙක් අරගෙන යන බව සඳහන් වෙනවා. මේ කුරුල්ලව මොහොත මැද්දේදී ගොඩබිමක් හොයාගන්න බැරි වුණාම කූඩුවෙන් නිදහස් කරනවා. මේ කුරුල්ල අහසට නැගිලා ඉහළ අහසට ගිහිල්ලා බලනවා ඈතින් ගොඩබිමක් පේනවාද කියලා. ගොඩබිමක් පෙනුනොත් නැවත අර තමන් කූඩු වෙලා හිටපු තැනට එන්න කවුරුවත් කැමති නැහැනේ. නිදහස් හොයාගෙන එදෙසට පියාඹගෙන යනවා. ඒකෙන් අර අතරමං වෙච්ච නැවියෝ දැනගන්නවා අහවල් දිසාවේ නම් අපට නොපෙන්නාට
ගොඩබිමක් තියෙනවා කියලා ඒ දිශාවට නැවපදවගෙන යනවා. බැරි වෙලාවත් කුරුල්ලා වට දෙක තුනක් කැරකිලා නැවත ඇවිදිලා කුඹ ගහේ වැහුවොත් දැනගන්නවා පේන සීමාවේ තවම නම් ගොඩබිමක් නැහැ කියලා. ඒ වගේ මේ සිත නිර්වාණය අරමුණු කරන්නට තරම් බෝධිපාක්ෂික ධර්මයන් මුහුකුරා යනතුරු නැවත නැවත සංස්කාර ධර්මයන්ටම පැමිණෙනවා. මෙසේ කරගෙන යන පුද්ගලයා යම් මොහොතක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඒ නිර්වාණය අවබෝධ කර ගැනීම, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රථම මාර්ගඥානය ලැබීම සඳහා තරම් ශක්තිමත් වුණු වෙලාවට සංස්කාරයන්ගෙන් එතිරට ගමන් කරන්න පටන් ගන්නවා. ඔහුට පහළ වෙනවා අනුලෝමික ඥානය. අනුලෝමික කාන්තික ඥානය කියලා හඳුන්වනවා. මේ අනුලෝමික කාන්තික ඥානය ලැබෙනවා. ඒ කියන්නේ වෙන එකක් නෙමේ. ඔහුට මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා කියන්නේ යම්කිසි සංස්කාර ධර්මයක් අරමුණු කරගෙන මේ වැඩුණු බෝධිපාක්ෂික ධර්ම ඇති යෝගාවචරයාගේ සිත භවංග චලන භවංග උපච්ඡේදයන් සිද්ධ වෙලා කිසියම් සංස්කාර ධර්මයක් අරමුණු කරගෙන මනෝද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. ඒ මනෝද්වාරා වජ්ජන කියන සිතෙන් කිසියම් සංස්කාර ධර්මයක් අරමුණු කරනවා. ඊට පස්සේ ඔහුට ඇති වෙනවා පරිකර්ම කියලා සිතක්. එක ඥාන සම්පයුක්ත කුසල් සිත් හතරෙන් එකක්. කාමාවචර ඥාන සම්පයුක්ත කුසල් සිත් හතරෙන් එකක්. ඒ සිතත් අර සංස්කාර ධර්මයේම තමයි අරමුණු කරන්නේ අනිත්‍ය ආදී එක් ලක්ෂණයකින්. කලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනෙම වැටහුණාට මේ මාර්ග චිත්ත වීතියේදී එක් ලක්ෂණයකින් තමයි ඒ වැටහෙන්නේ. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් සංසාරයේ සද්ධා ඉන්ද්‍රිය බහුල කොට ජීවත් වුණා නම් ඔහුට වැටහෙන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය කියන ලක්ෂණය. මොකද ඔහුට විශ්වාසය පහළ වෙන්නා ලෝතුරා තථාගතයන් වහන්සේ සියලු සංස්කාරය අනිත්‍යයි කිව්වා නම් ඒ සීමයි සියලු සංස්කාරය අනිත්‍යයි. ඒ කියන විනිශ්චය ඔහුට ඇති වෙන නිසා ඔහුට සද්ධා ඉන්ද්‍රිය අධික නිසා අනිත්‍යතාවය තමයි ඔහුට අරමුණු වෙන්නේ සංස්කාරයන්ගේ. ඊළඟට ඔහුට තවත් යෝගාවචරයකට මෙතනදී දුක්ඛ ලක්ෂණය වැටහෙන්න පුළුවන්. ඒ සමාධි ඉන්ද්‍රිය අධික පුද්ගලයාට. සමාධියට පරිබාහිර දෙයක් තමයි දුක්ඛ ලක්ෂණය. දැන් මේ සමාධිය අධික පුද්ගලයාට දුක පිළිබඳව අවබෝධය බොහොම වැඩි. සමාධිය බොහොම ශාන්තියක්. ඒක නිසා ඔහුට ඊතා සියුම් දුක්ඛයන් පවා දුක්ඛ ලක්ෂණයෙන් වැටෙනවා. ඒ සමහරට දුක්ඛ ලක්ෂණයේ සංස්කාරයන්ගේ වැටෙනවා. ඒ වගේම තව කෙනෙකුට අනාත්ම ලක්ෂණය සත්ත්ව පුද්ගල ආත්ම භාවයන්ගෙන් හිස් බව තමන්ගේ වසඟේ නොපැහැදිය හැකි බව කියන මේ සංස්කාරයයි තියෙන අනාත්ම ලක්ෂණය ඔහුට වැටහෙන්නට පුළුවන්. ඒ වැටහෙන ප්‍රඥාව අධික පුද්ගලයාට. මොකද ප්‍රඥාව අධික පුද්ගලයා සංස්කාර නිරන්තරයෙන් දකින්නේ ඒ ස්වરૂපයෙන් නිස්සත්ත්ව නිජීව ශුන්‍ය කියන ලක්ෂණයන්ගෙන් තමයි ඔහු වැටහෙන්නේ. මහිස්තිය අධිපතිත්වය දරන්න බැරි වසඟේ පවත්වන්න බැරි දෙයක් හැටියට තමයි ඔහු බොහෝ කල සසර පුරුදු කරලා තියෙන්නේ නුවණැති පුද්ගලයා. සහුට අවසාන මොහොතේදී සංස්කාරයක් අරමුණු වෙන්නේ ওই විදිහට. ඒතර මේ ලක්ෂණ තුනෙන් එකකින් පරිකර්මසිත පහළ වෙනවා. ඒ කියන්නේ නිවන් දකින්නට పూర్ව සූදානමක් වෙනවා. ඊළඟට මාර්ගසිතට අනුලෝම වෙනමින් ආසන්න වීමෙන් උපචාර සිත පහළ වෙනවා. ඒත් අර සිත හා සමාන සිතක්. ඒ සිතත් අර සංස්කාර ධර්මයේම අනිත්‍ය විදිහට හෝ දුක්ඛ විදිහට හෝ අනාත්ම විදිහට දකිනවා. ඊළඟට ඇති වෙනවා අනුලෝම සිතක් මාර්ග සිතට බෝධිපාක්ෂික ධර්මයන්ට අනුලෝම වන්නා වූ සිතක්. ඒ සිතත් අර විදිහමයි සංස්කාර ධර්මය අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම වශයෙන් දකිනවා.
දැන් මේ විදිහට මාර්ග චිත්ත වීතියේ මනෝද්වාරාවජන සිත ඇති වුණා. ඊළඟට පරිකර්ම උපචාර අනුලෝම කියලා සිත් තුනක් ඇති වෙනවා. මේ සිත් තුනම ඥාන සම්පයුක්ත කාමාවචර කුසල් සිත් අරමුණු කරන්නේ සංස්කාර ධර්මයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනෙන් එකකින් ඒ සද්ධා ඉන්ද්‍රිය බහුල කොට ඇති යෝගාවචරය අනිත්‍ය ලක්ෂණයත්, සමාධි ඉන්ද්‍රිය බහුල කොට ඇති යෝගාවචරයෙක් නම් දුක්ඛ ලක්ෂණය වශයෙන් උත්, ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරපු යෝගාවචරයෙක් නම් ඔහු අනාත්ම ලක්ෂණය වශයෙන් උත්. එතකොට කෙනෙක් හිතන්න එපා මේ මොහොතේ ඔහුගේ මේ ඉන්ද්‍රිය තුනෙන් එකක් අධිකතරයි කියලා. එහෙම වෙන්නේ මේ වෙලාවේ ඉන්ද්‍රිය ධර්ම සියල්ල සමානයි. බෝධිපාක්ෂික ධර්ම සියල්ලම එක හා එකක් පරයා අනෙක නොගොස් සියලු දෙනා එක හා සමානව බලවත්ව පවතින්නේ. කිසිදු වෙනසක් නැහැ. නමුත් සංසාරයේ වශයෙන් ගත්තාම, අතීතයේ වශයෙන් ගත්තාම ඉන්ද්‍රිය මට්ටමේදී පංචේන්ද්‍රිය වැඩි වෙන්න පුළුවන්, දුක්ඛ ඉන්ද්‍රිය සමා වෙන්න, සමාධි ඉන්ද්‍රිය වැඩියෙන් වඩපු කෙනෙක් වෙන්න පුළුවන්, සද්ද ඉන්ද්‍රිය වැඩිපුර වඩපු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ අතීත තත්වයේ අනුව මේ තීරණය වෙන නිසා ඒ වර්තමාන මොහොතේ පරිකර්ම උපචාර අනුලෝම කියන සිත් තුනේදී මේ තත්වය තීරණය වෙනවා නෙමෙයි. එතනින් ඒක තීරණය කරන්නත් බෑ. මොකද සම තත්ත්වයේ පවතින නිසා. ඊළඟට මේ යෝගාවචරයට මෙන්න මේ අපි කතා කරන තැනට දැන් මොහු පැමිණලා තියෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස ධම්මෝ විසුද්ධිය. ධම්මපදයේ කියන්නේ නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි යෝගාවචරයෙක් සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා දැක්කනම් අතනි බින්දති දුක්ඛේ, ඒ පුද්ගලයාට මේ පංචස්කන්ධය නැමැති දුක පිළිබඳව නුවණින් කලකිරීම පහළ වෙනවා. කලකිරනවා කියන්නේ ඒක ගැන ඇල්ම දුරු වෙනවා. පංචස්කන්ධේ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. මේ පුද්ගලයා පංචස්කන්ධේ අනිත්‍ය වශයෙන් දැක්කනම් ඔහුට මේ අනුලෝමික කාන්තික ඥානය ලැබෙනවා. පරිකර්ම උපචාර අනුලෝම කියන ඥානයන් ලැබෙනවා. අතනි බින්දති දුක්ඛේ ඒසම සබ්බේ සංඛාරා අනිත්‍යයි යදා පඤ්ඤාය පස්සති. කොයි වෙලාවේද මේ ප්‍රඥාවෙන් දැකපු අවස්ථාවේදී මේ මාර්ග චිත්ත වීතිය පරිකර්ම උපචාර අනුලෝම කියන ඥාන තුනේදී මේ කියපු විදිහට නුවණින් දකින අවස්ථාවේදී අතනි බින්දති ලෝකේ අතනි බින්දති දුක්ඛේ, දුකෙහි කලකිරෙන අය අවස්ථාවේදී ඒ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි සංස්කාරයන්ගෙන් මිදිලා විසංකාරයට සිත ගමන් කිරීමට, නැත්නම් නිර්වාණයට ගමන් කිරීමට, විසුද්ධියට ගමන් කිරීමට මාර්ගය වෙන්නේ. විසුද්ධි මාර්ගය වෙන්නේ යයි. මොකද මේ පුද්ගලයා පංචස්කන්ධේ අනිච්චතෝ පස්සන්තු, පංචස්කන්ධේ අනිත්‍යයි වශයෙන් දකිනකොට අනුලෝමිකං කන්තිං පටිලබති. අනුලෝමික කාන්තික ඥානෙ, මේ ඥානය ලැබුවා. ඔහුට පෙන්වනවා මේ සංස්කාර ධර්ම අනිත්‍යයි. එහෙනම් මේ අනිත්‍ය වූ සංස්කාරයන්ට කලකිරෙන ඔහු අනිත්‍ය වූ සංස්කාරයන් දිහා බලන්නවත් කැමති නැහැ. ඔහු ඒන් ඉවත බලනවා. ඒ ඉවත බැලීම ඔහු යමක් අරමුණු කරගෙනයි කරන්නේ. මොකද අපි දකුණු දිශාව බලාගෙන ඉඳලා උතුරු දිශාවට හැරුණොත් අපිට උතුර පේනවා. අපි
අඳුර දිහා බලාගෙන ඉඳලා අනිත් පැත්ත හැරුණොත් ආලෝකයේ දිශාවට අපිට ආලෝකය පේනවා. ඒ වගේ මොහුට සංසාරේ පළමුවෙනි වතාවට ප්‍රථම වතාවට වෙන කවදාවත් මේ විශ්වයේ විවිධ අරමුණු අරගෙන තිබුණා. නොගත් අරමුණක් නැත කියන්න පුළුවන්. නමුත් මෙතෙක් අරමුණු නොවුණු යමක් ඔහුට පළවෙනි වතාවට අරමුණු වෙනවා. ඒ තමයි නිර්වාණය. කවර සිතටද අරමුණු වෙන්නේ? ගෝත්‍ර භූ කියන සිතට. ගෝත්‍ර භූ කියන සිතට. මේක හරියට රජුරු හම්බ වෙන්න ගිය කෙනෙකුට රජමාලිගාව ඉස්සරහට යද්දී වීථි සංචාරය කරපු රජතුමා මංගල හස්තිරාජයා පිට නැගිලා සෙනඟ පිරිවරාගෙන තමන් ඉදිරියෙන් යනවා වගේ. රජුරුවන්ව හම්බ වෙන්න යනවා කියන්නේ රජුරුවන්ව මුණ ගැහිලා කතා බහ කරන්න යන්නේ ඔහුගේ දුක් ගැනවිල්ලක් කියලා යම්කිසි කටයුත්තක් සිද්ධ කරගන්න. හැබැයි තවම ඔහුට රජුරුවන්ව මුණට මුණ ගැහුනේ නැහැ. දුර තියා මොහු රජුරුවන්ව දකින්නවා. ඒ වගේ තමයි මොහුට නිර්වාණය පළවෙනි වතාවට අරමුණු වෙනවා. කාමාවචර ඥාන සම්පයුක්ත කුසල් සිත් 4න් එකකින්. හැබැයි ඔහුගේ කෙලෙස් සංසිඳෙන්නේ නෑ. අර රජ්ජුරුව ගාවට ගිහිල්ලා කතා බස් කරලා ප්‍රශ්නේ විසඳ ගන්නවා වගේ ඔහුගේ කෙලෙස් සංසිඳෙන්නේ නැහැ. සංයෝජන ප්‍රහාණය වෙන්නේ නැහැ. නමුත් නිර්වාණය අරමුණු. ඒ අරමුණු වීමත් එක්කම ඔහු අරමුණු කරන්නේ ලෝකෝත්තර ධර්මයක්, පිහිටා ඉතින්නේ කාමාවචර ධර්මයක. ඒක නිසා ඔහු තව දුරටත් කාම ගෝත්‍රයට අයිත් මේ ලෞකික ගෝත්‍රයට අයිතිත් නැහැ. පෘථග්ජන ගෝත්‍රයට අයිතිත් නැහැ. ඒ වගේම ඔහු තාම ආර්ය ගෝත්‍රයට අයිතිත් නැහැ. මේ දෙක අතර තත්වයකටපත් වෙනවා. මෙතනින් තමයි ඔහු පෘථග්ජන ගෝත්‍රයෙන් ආර්ය ගෝත්‍රයට මාරු වෙන තැන. ඒ නිසා මේකට කියන ගෝත්‍ර භූ ඥානය කියලා. ගෝත්‍රෙහි ඔහු පෘථග්ජන ගෝත්‍රයෙන් නගා සිටලා ආර්ය ගෝත්‍රෙහි පිහිටවන්නා වූ ඥානය කියන අර්ථයෙන් තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. මේක ඊටාම සුළු මොහොතයි මේ ටිකට යන්නේ. චිත්තක්ෂණ 4යි. මනෝද්වාර වචනයත් චිත්තක්ෂණ 5යි. මේ 4 වෙනි ඥාන සම්පයුක්ත කුසල්සිත ඇති වෙලා නැති වෙලා යනවත් එක්කම ඔහු මේ සංසාර ගමනේ ලබන මහා අස්වැසිල්ලක් ලබනවා. ඒ තමයි සෝවාන් මාර්ගසිත උට පහළ වෙනවා. ඒ මාර්ගසිත අරමුණු කරන්නේත් නිර්වාණයමයි. නිර්වාණයේ තියෙන යම් කිසි කෙනෙක් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරලා නම් ඔහුට නිර්වාණය තියෙන අනිමිත්ත නිමිති ගන්න බෑ. දැන් සංස්කාරයන්ගේ තියෙනවා උස කළු මිටි ආදී නිමිත්තක් තියෙනවා. කිසි නිමිති ගත නොහැකි බව නිර්වාණය ඔහුට අරමුණු වෙන්නේ අනිමිත්ත ස්වභාවය. ඒ වගේම නිර්වාණය හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් බැවින් නොනැසෙන බව නිත්‍ය බව නිර්වාණය තියෙන. ඔහුට වැටහෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඔහුගේ හිත නිවනේ පිහිටනවා. අන්න නිබ්බාන සත්‍ය කිරියයි මේ නිර්වාණය අවබෝධ සාක්ෂාත් කර ගැනීමත් සමගම මොකද වෙන්නේ? ඔහුගේ ඇතැම් සංයෝජන ධර්ම විරුද්ධ වෙලා යනවා. මේ නිර්වාණය අරමුණු වීමත් එක්කම හරියට ඉර පෑයීමත් එක්කම ඉර පෑයීම අඳුර නැසීම ආලෝකය පැතිරීම කියන කරුණු තුනම වෙනවා වගේ මාර්ගය පහළ වීම නිර්වාණය අරමුණු වීම සහ
කෙලෙස් සංසිඳීම කියන කරුණු තුනම එකවර සිද්ධ වෙනවා. සෝවාන් මාර්ගඥානයේදී ඔහුගේ හිතෙන් සක්කාය දිට්ඨි, ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය මමය, පුද්ගලයෙක්ය, සත්වයෙක්ය කියලා ගන්න වැරදි දර්ශනය ඔහුගෙන් ඉවත් වෙනවා. ඒ වගේම බුද්ධාදී අටතැන්හි සැකය සහ 12 ආකාර විචිකිච්ඡාවල්, අතීතේ මං හිටියද, කොහොමද හිටියේ, කොහොම වගේද හිටියේ, කොහොම ඉඳලාද, කොහොම මේ වගේ තත්වයටපත් උනේ, මෙහෙම තියෙන අතීතය ගැන සැක, අනාගතේ මං කොහොම වේද, කොයි වගේ වේද, කොහොම ඉඳලා කොහොම වේද, මෙහෙම ඇති වෙන අනාගතයේ ගැන සැකය, මේ ලෝකයට මං කොහේ ඉඳලාද ආවේ, මේ විදිහට මේ වර්තමානයේ ගැන ඇති වෙන සැක, මෙහෙම සැක 16ක් ගැන කියන මේ සැක දුරු වෙලා යනවා. විචිකිච්ඡා කියන සංයෝජනය ප්‍රහාණය වෙනවා. සංයෝජන කියන්නේ සංසාරේ බැඳ තබනවා කියන අර්ථය. ගැට ගසන අර්ථයෙන් තමයි සංයෝජන කියන්නේ. ඒකට මේ සංයෝජන ප්‍රහාණය වෙනවා. ඒක කියන්නේ ඉස්සරහට තව කියවෙනවා රතන සූත්‍රෙදිම සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යතත්ති කිංචි කියලා. ඊට සීලබ්බත පරාමාසය කියන්නේ දැන් මොහු මේ දැනගත්තා මේක තමයි නිර්වාණය සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය. දැන් ඔහු තවත් මාර්ගයක් හොයයිද සංසාරේ? මේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් නිවනටපත් වෙන්න තියෙනවා. ඔහු වෙනත් මාර්ගයක් හොයන්නේ නැහැ. ඔහු දන්නවා මාර්ගය මේ තමයි මාර්ගය, මේක තමයි මම ගමන් කරන්න ඕනේ කියලා. ඒ නිසා ඔහු නැවත මාර්ගයක් හොයන්නේ නැහැ. ඒක නිසා ඔහු කවදාවත් අජවුත, ගෝවුත ආදී වැරදි සීල වෘත සරණ යන්නේ නැහැ. වෙනත් ශාස්ත්‍රූවරයෙකු සරණ යන්නේ නැහැ. බුද්ධ ශාසනය හැර වෙනත් ධමයක් ඔහු පිහිට කරගන්නේ නැහැ. ඇත්තෙන්ම ඔහුට තවත් දුරටත් පිහිටක් අවශ්‍ය නැහැ. ඔහු ලද්දස්සාසෝ ලද්ද පතිට්ඨිතෝ, ඔහු අස්වැසිල්ලක් ලද පුද්ගලයෙක්. ඔහු ශාසනයේ ප්‍රතිෂ්ඨාවක් ලද පුද්ගලයෙක්. අසරණයෙක් නෙමේ. ඔහු තමන් සරණක් කරගත්ත පුද්ගලයෙක්. මෙන්න මේ කියන සංයෝජන තුන ප්‍රහාණය වෙනවත් එක්කම ඔහුට දිට්ඨිගත සම්පයුක්ත ලෝභසිත හතරත් සම්පූර්ණයෙන් නැවත නූපදින තත්වයටපත් වෙනවා. මොකද දිට්ඨිය ප්‍රහාණයි. සක්කාය දිට්ඨි, විචිකි සද්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස දෙක ප්‍රහාණය වෙනවා කියන්නේ දිට්ඨිය නැවත උපදින්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි සිතක් ඔහුට පහළ වෙන්නේ සසර කවරදාකවත් නැවත. ඒක නිසා දිට්ඨිගත සම්පයුක්ත සිත් ඔහුට පහළ වෙන්න විදියකුත් නැහැ. විචිකිච්ඡා ප්‍රහාණය වෙච්ච නිසා සහ මුලින් විචිකිච්ඡා සහගත සිතක් පහළ වෙන්න උවමනාවක් ඇත්තේ විචිකිච්ඡා සහගත සිතක් ප්‍රහාණයයි. සංයෝජන තුන විතරක් නෙමෙයි ප්‍රහාණය වෙන්නේ. ඒ වගේම අනිකුත් අකුසල් සිත් වල, ඒ කියන්නේ අකුසල් සිත් සියල්ල තියෙනවානේ 12ක්. 12න් 5ක් ප්‍රහාණය වුණා. 7ක් ඉතුරුයි. ඒ 7න් උද්ධච්ච සහගත සිතට ප්‍රතිසන්දීමේ ශක්තියක් ඇත්තේ නැහැ. ඒතකොට තව ඉතුරු වෙනවා 6ක්. ඒ 6ට කෙනෙක් අපාගත ඒ ප්‍රතිසන්දියක් ලබා දෙන්න පුළුවන්. නමුත් සෝවාන් ආර්යයන් වහන්සේගේ හරියකට බීජ ගොඩකට උණු වතුර ඉස්සාක් හා සමානව ඒ සිත් පහළ වුණත් ඒ සිතකින් කවදාවත් අපාගත වීමට තරම් අකුසලයක් සිදු කෙරෙන්නේ නැහැ. උට ද්වේෂය ඇති වෙන්න පුළුවන්. නමුත් අපාගත වෙන අකුසලයක් ඒ ද්වේෂ සිතින් කෙරෙන්නේ නැහැ. රාගය ඇති වෙන්න පුළුවන්. හැබැයි අපාගත වෙන අකුසලයක් එයින් කෙරෙන්නේ නැහැ. ඒ වගේ ඒ ශක්තියක් ප්‍රහාණය. ඒ වගේ සංසාරේ තමන් කරගෙන ආපු අකුසල ධර්ම තියෙනවා අපාගත වෙන්න. අපරාපරිවේදනීය වශයෙන් විපාක දෙන්නට පුළුවන්. ඒ අපරාපරිවේදනීය වශයෙන් විපාක දෙන්නට පුළුවන් අකුසල කර්මයන්ගේ ශක්තියත් ප්‍රහාණය වෙනවා. අපායගාමී ප්‍රතිසන්දියක් උට නැවත ලැබෙන්නේ නැහැ. ඔව්
චතුහ පායෙහි ච විපමුක්තෝ සතර අපායෙන් මිදිච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. නතේ භවං අට්ඨමං ආදියන්ති. කුට 8 වෙනි භවයක් නැහැ. ඔහු භව 7ක් ඇතුළත ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන නැත්නම් ඊට පෙර ආතුව අවබෝධ කරගෙන ඒ භවෙම හෝ අවබෝධ කරගෙන ඒකාන්තයෙන් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. ඒ ඇයි මේ නිර්වාණ දර්ශනය නිසා රාග ආදී කෙලෙස් සමූහයක් උට ප්‍රහාණය වෙච්ච හින්දා. මේකට උපමා කතාවක් කිව්වොත් මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්යාට ඇස්පෙනීම හිමි වෙනවා. මේ මිනිස්යා ගමේ තැන තැන ඇවිදලා දෙයක් ඉල්ලගෙන කාලා බීලා ජීවත් වෙන අහිංසකයෙක්. ලෝකේ ඉන්නවා අහිංසකයෝ විහිළුවට ලක් කරලා සතුටු වෙන මිනිස්සුયો. එහෙම අසත්පුරුෂයෙක් මේ මිනිස්යාට බොහොම මේ මිනිස්යාත් එක්ක මුලින් යාළු වෙනවා. යාළු වෙලා විශ්වාසي දිනාගෙන මේ මිනිස්යාට දෙනවා දැක්කහම සිනහව උපදවන මිනිස්සුන්ගේ පිළිකුලට ලක් වෙන ඇඳුමක්. බොහොම වර්ණනා කරලා දෙන්නේ. යාළුවා හරි විශ්වාසයි. ඒක හින්දා මොහු ඒක ඇඳ ගන්නවා. ඇඳගෙන යන තැන මොහු ලැජ්ජාවට විහිළුවටපත් ලක් වෙනවා. හැබැයි කවුරුවත් මොහුට කිව්වට මොහු විශ්වාස කරන්නෙත් නෑ. සමහර අය කියන්නෙත් නෑ. ඒ විහිළුවට සතුටු වෙලා ආස්වාදයක් ලබලා පැත්තකට වෙනවා. සත්පුරුෂ සමහර ඇත්තෝ කිව්වට මොහු පිළිගන්නෙත් නැහැ. ඒ කියන්නේ පිළිගන්නවටම කියා දෙන්න උන්ට පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඉතින් මෙන්න මේ නිසා කලක් මේ මිනිස්සයා හොඳ තැනකට යන්න ඕන නම් මේක ඇඳගෙන තමයි යන්නේ. ඔය අතරේ ඔය ගමට පැමිණෙනවා මහා සත්පුරුෂ ඥානවන්තයෙක්. මෙයා වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයා මේ රෝගියා දැකලා මේ ස්පේන් නැති මිනිස්සයා දැකලා ඔහු ගැන කරුණු විමසලා බලනවා. ඔහුට හරිම අනුකම්පාවක් කරුණාවක් ඇති වෙනවා. මොහු අනික් අයට වැඩිය වෙනස්. මොහු අර පුද්ගලයා මුණ ගැහිලා කියන්නේ ඔය ඇඳුම පැත්තකට දාන්න. ඔය ඇඳුම මහා ජරාවක්, කඩමහල්ලක්, විහිළුවක් කියලා කියන්නේ නෑ. ඔහුත් පළවෙනියට මේ පුද්ගලයාත් එක්ක මිත්‍ර වෙනවා. විශ්වාසය ගොඩනගා ගන්නවා. විශ්වාසය ගොඩනගාගෙන මේ පුද්ගලයාගෙන් අහනවා ඔබ කැමතිද ඔබේ S2 සනීප කරගන්න කියලා. කවුද දෙයනේ S2 සනීප කරගන්න කැමති? මොනසේ එක පාට කැමති වෙනවා. අර වෛද්‍යවරයා මේ පුද්ගලයාට බෙහෙත් දෙනවා. කියපු විදිහට බෙහෙත් පාවිච්චි කරන රෝගියා දින කිහිපයකින් සනීප වෙනවා. දැන් මේ සනීප වෙච්ච මිනිස්සයා ලෝකෙ දිහා ඇස්සැරලා බලනකොට හරි සතුටුයි. තමන්ගේ ඇඟේ තියෙන්නේ වැරහැල්ලක්, කඩමහල්ලක්. දැන් කවුරු හරි ළඟ ඉඳගෙන කියන්න ඕනේද ඔය කඩමහල්ල විසික් කරලා දාපන් කියලා. අතහැරලා දාපන් කියලා. ඒක කවුරුවත් කියන්න ඕනේ නේ. අර විද මහත්තයා කියන්න ඕනේ. විද මහත්තයා කියන්න ඕනෙත් නෑ. ඒ මිනිස්සු ඒක ගලවලා දාලා තමන්ට සුදුසු වැඳුම තමන් ඇඳ ගන්නවා. මේ වගේ තමයි මේ ධර්ම අවබෝධය කියන එකත්. ඒක කාටවත් ඇති කරන්න පුළුවන් කමක් නෑ. තමන් තුළ ඇති වෙන්නට ඕනේ. කාට හරි දෙන්න පුළුවන් ඒක ඇති කරගන්න මාර්ගය විතරයි. අර අන්ධ පුද්ගලයා වගේ තමයි අපි මේ ලෝකේ සත්වයෝ. මේ කෙලෙස් වගේ තමයි අර අසත්පුරුෂයෝ. අපිත් එක්ක හරි හිතවත්. කලක් තිස්සේ අපි වැසුරු කරනවා. වෙන කවුරුවත් කියන දේවල් අපි විශ්වාස කරන්නෙත් නෑ. අපි අම්මා තාත්තටත් වැඩිය විශ්වාස කරන්නේ අපේ හිතේ තියෙන
කෙලෙස් අපිට කියන දේවල්. කෙලෙස් කිව්වොත් නොකරන දෙයක් ඇත්තේ නෑ. නොයන තැනක් ඇත්තේ නෑ. නොකරන දෙයක් ඇත්තේ නෑ. නොකියන දෙයක් ඇත්තෙත් නෑ. නොහිතන දෙයක් ඇත්තෙත් නෑ. මේ විදිහට කාලයක් තිස්සේ කෙලෙස් විශ්වාස කරන අපිව අන්දපු ඇන්දිල්ල දන්නෙත් අපිමයි. මොන තරම්නම් ඇඳුම් අපිට අන්දලා තියෙනවද? අපිව අන්ද අපිව ලැජ්ජාවට, විහිළුවට, අපහසුවට, සමච්චලයට ලක් කරන්නේ අපි ඇතුළෙම ඉන්න අසත්පුරුෂ ක්ලේශ ධර්ම. හැබැයි වෙලාවකට යන්තම් ඇත්තයි කියලා හිතුණත් පස්සේ ආපහු විශ්වාස කරන්නේ ඒ කෙලෙස් කියපු දෙයමයි. ඔය අතරේ ගමට ආව වෙද මහත්තයෙක්, දක්ෂ වෛද්‍යවරයෙක්, සත්පුරුෂයෙක්. ඒ වගේ තමයි කාලයකට පස්සේ මේ ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. ඒ වගේම මහා ප්‍රඥාවන්තයි. තව ලෝකේ සත්පුරුෂයෝ හිටිය අර ගමේ හිටපු සත්පුරුෂයෝ වගේ. හැබැයි ඒ ඇත්තෝ කරුණ කිව්වට මේ කාරණය ඒත්තු යන විදිහට කියා දෙන්න වුන්ට බැරි වුණා. ඒ වගේ තමයි මේ ලෝකේ හිටපු සත්පුරුෂයන්ට නිර්වාණ මාර්ගය කියා දෙන්න බැරි වුණා. යන්තම් සීලයට, සමාධියට පත් වෙන හැටි කියා දෙන්න පුළුවන් වුණත් මේ සත්‍ය විසුද්ධිය දියුණු කරමින් සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කොටගෙන සමත විපස්සනා භාවනා වඩා නිවනටපත් වෙන හැටි කියා දෙන්න බැරි වුණා. ලෝතර බුදුරජාණන් වහන්සේ දක්ෂ වෛද්‍යවරයෙක්. එතුමා මේ රෝගියාත් එක්ක පළවෙනිට විශ්වාසය ගොඩනගා ගන්නවා. සද්ධා ජාතෝ උපසංකමති, උපසංකමිත්වා පෛරුපාසති ආදී වශයෙන් කීටාගිරි සූත්‍රෙත් දැක්වෙන්නේ. පළවෙනියට ශ්‍රද්ධාව ඇති කරනවා. සද්ධා බීජං, සද්ධා බීජය පැල කරනවා, රෝපණය කරනවා. මේ ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් බවට පත් කරනවා මේ පුද්ගලයා, රාසරණයා. ඒ කියන්නේ මේ ශ්‍රාවකයා. ඒ ශ්‍රද්ධා බීජය, ශ්‍රද්ධා ධනය ලැබපු මේ පුද්ගලයා බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ව ශ්‍රී සද්ධර්මය ඇසුරු කරනවා. ඔහු සවන් යොමු කරනවා. ඔහු සූදානම් වෙනවා කියන දෙයක් පිළිගන්න. අන්න එතෙන්ට ආවට පස්සේ තථාගතයන් වහන්සේ ඖෂධය ලබා දෙනවා. මේ නිර්වාණ මාර්ගය පැහැදිලි කරලා දෙනවා. වඩන හැටි කියා දෙනවා. පාවිච්චි කරන හැටි කියා දෙනවා. අර පුද්ගලයා විවේක ස්ථානයකට ගිහිල්ලා මේ ප්‍රගුණ කරනවා. සමහර අයට නම් දුන්න ගමන් සනීප වෙනවා. සමහර අයට දීලා ටික වෙලාවකට පස්සේ සනීප වෙනවා. සමහර අයට කලක් පාවිච්චි කරන්නත් වෙන වෙලාවල් තියෙනවා. සමහර අයට නම් ඉතින් පාවිච්චි කරාට රෝගේ බොහොම බරපතල හින්දා සනීප වෙන්නේ නැහැ. හැබැයි පස්සේ කාලයකට හරි එක ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක් සමහර වෙලාවට මේ ජීවිතේම මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් ඕව හරියට අර බෙහෙත පාවිච්චි කරලා සනීප වෙන රෝගියෙකු ඔහු සනීප වෙනවා. ඒ සනීප වෙච්ච ගමන් ඔහුට පෙනෙනවා මොකද්ද? මේ තමන් ඇඳන් ඉන්නේ කියලා. එනි තමන්ව මෙච්චර කල් මේ කෙලෙස් විසින් රවට්ටලා තිබුණු මේ පංචස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන පේනවා. මේක හරියට පාත්‍රයක් අතට ගත්තාම තම භාජනයක් අතට ගත්තාම ඒ භාජනයේ සිදුරු තුනක් තියෙනවා නම් කඩේට වලදක් තෝරන්න ගියා කියමුකෝ. වලදී සිදුරු තුනක් තියෙනවා. වලදී සිදුරු තුනක් තිබුණාම ඔබ ඇත්තටම කලකිරින්නේ සිදුරු තුන ගැනද වලද ගැනද? ඔබ කලකිරින්නේ වලද ගැන. හැබැයි ඇයි කලකිරින්නේ? වලදී සිදුරු තුනක් තිබිච්ච නිසායි. ඒ වගේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන දැක්කහම ඔබ කලකිරින්නේ මේ පංචස්කන්ධය ගැනයි. ඔබට නැවත කිවිය යුතු නෑ මේ පංචස්කන්ධය අතහරින්න කියලා. ඔබට පේනවා මෙතන නෙමේ
සැනසීම තියෙන්නේ. මේ සැනසීම තියෙන්නේ නිර්වාණය කියලා. නිර්වාණය වැටෙන නිර්වාණය නිට්ටයයි. සංස්කාර අනිත්‍ය වෙනකොට නිර්වාණය නිට්ටයයි. සංස්කාර දුක් වෙනකොට නිර්වාණය සුඛයි. මේ සංස්කාර ධර්මයන් අනාත්ම වෙනකොට ශූන්‍ය වූ නිර්වාණය කිසි ආකාරයකින් ආත්ම සංකල්පනාවකින් ඔබ දවන තවන තැනක් නෙමෙයි. මෙන්න මේ නිර්වාණය නිවීම සංස්කාරයන්ගෙන් තොර තැන දකිනකොට ඔබට පුළුවන්කම තියෙනවා නිර්වාණයට හිත පිහිටවන්න. අපේ සිත නිවනට පිහිටවන්න බැරි ඇයි? අපි නිවන් දකින්න අකමැති නිසා. ඔබ මම තවම නිවන් දැක්කේ නැත්තේ සත්‍ය කාරණේ එකයි. ඔබත් මමත් නිවන් දකින්න කැමති නොවිච්ච හින්දා. අපි කැමති සංස්කාරයන්ගේ හිත පිහිටවන්න. යම් මොහොතක මේ සියලු සංස්කාරයන්ගෙන් හිත මුදවන මොහොතක් ආ යුතුයි. සංස්කාරයන්ගෙන් හිත මුදවන්න බැරි මේ සංස්කාර අපි අනිත්‍ය වශයෙන් දකින්නේ නැති නිසා, දුක්ඛ වශයෙන් දකින්නේ නැති නිසා, අනාත්ම වශයෙන් දකින්නේ නැති නිසා අපි දකින්නේ නිවන් දැක්කහම අපිව නැති වෙයි කියලා. හැබැයි නිවන් දැක්කට අපිව නැති වෙන්නේ නිවනේට යන කෙනෙක් ඇත්තෙත් නෑ. නිවනේ ඇති කෙනෙක් ඇත්තෙත් නෑ. හැබැයි නිවනට නොයන මෙලොව කෙනෙක් ඇත්තෙත් නෑ. මෙලොව ජීවත් වෙන කෙනෙකුත් නෑ. දුක්ඛමේව හි සම්භෝති දුක්ඛං තිට්ඨති වේචිත. නාත්‍රඤ්ඤ දුක්ඛ සම්භෝති නාත්‍රඤ්ඤ දුක්ඛ නිරුච්චති. ඇත්තටම මෙච්චර කාලයක් දුකක් තමයි හට අරගෙන තියෙන්නේ. දුකක් තමයි නැති වෙලා තියෙන්නේ. දුකෙන් තොර දෙයක් හට අරගෙනත් නෑ. දුකෙන් තොර දෙයක් පැවතිලත් නෑ. දුකෙන් තොර දෙයක් නැති වෙලත් නෑ. දුක දුක කියනකොට හිතන්න එපා එකට දැනෙන වේදනා, හිතට දැනෙන මානසික දුම්නස් ස්වභාවයන් විතරයි කියන. දුක කියන්නේ නිස්සාර ස්වභාවය. සාරවත් දෙයක් අපිට ලැබුණ නැහැ. හැම දෙයක්ම මොහොතකින් නැති වෙලා ගියා. තව දෙයකට පෙරළුණා. ඒක නිසා විටක අපි දුකෙන් ඇත්තටම කායික මානසික දුකින් දුක් විඳා. සමහර වෙලාවට ඒ පෙරලා යන නිසා එයින් අපි දුක් විඳා. මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන්ගෙන් අපි අනන්ත බටකෑව පීඩා විඳා. මේ ත්‍රිවිධ දුක්ඛයන්ගෙන් යුත් සංස්කාරයන්ගෙන් අතමැදි නිර්වාණය සිතට අරමුණු වෙනකොට නිර්වාණයේ කිසිම දෙයක් නැහැ. නිර්වාණය කියන්නේ පරම රමණීයයි. මේ නිර්වාණය රමණීය වෙන්නේ ඇයි? එහි මේ තියෙන දුක් කන්දරාව ෂය වෙලා යන නිසා. මේ තියෙන කෙලෙස් සියල්ලෙන්ම සිත නිදහස් වෙන නිසා, විරත් නිසා, විගත නිසා, විද්දස්සත නිසා. අපේ අතීත සංසාරේ අපි විඳපු දුක මෙතකයි කියන්න බෑ. අනාගතේ අපි නිවනටපත් නොවුනොත් අපි විඳින දුක මොනයි කියලා කියන්න පුළුවන් කමක් නෑ. අපි පුරුදු කරපු කෙලෙස් මෙපමණයි කියලා අතීත කියන්න බෑ. සසර ඇවිදින තුරු කෙලෙස් වලින් අපි කොපමණ පීඩා විඳීද කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ. නිමක් කොනක් නෑ. ඒ ඉමක් කොනක් නැති දුක, ඒ ඉමක් කොනක් නැති කෙලෙස් තාපයම සංසිඳනවා නම් ඒ නිර්වාණය මොනතරම් ශ්‍රේෂ්ඨද? නිර්වාණය කියන්නේ හිස් දෙයක් නොවෙන්නේ එකයි. නිර්වාණය කියන්නේ එවැනි අසීමිත සුවයක් තියෙන දෙයක්. හැබැයි එය කයින්වත් සිතින්වත් විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ නිර්වාණය නුවණසින් දකින පුද්ගලයාට මේ රාග ආදී කෙලෙස් ඡය වෙන නිසා, ප්‍රහාණය වන නිසා, කය ප්‍රහාණය වෙන නිසා අපි කියනවා කයං කියලා. එයින් සිත පිරිසිදු වෙන නිසා, එහි නොයැලෙන නිසා, කෙලෙසුන්ගේ ඒවා විනාශව යන නිසා, හිතින් දුරව යන නිසා විරාග කියලා කියනවා. ඉතින් මේ තමයි නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා රාග ආදී කෙලෙස් ප්‍රහාණය වෙන හැටි. ඔය කිව්වේ සෝවාන් මාර්ගයෙන් නැවත ඔහු
දිට්ඨි විසුද්ධියේ ඉඳලා යා යුතු නැහැ. ඔහු උද්‍යප්ප ඥානයේ පටන් නැවත විපස්සනා කරද්දී ඔහුගේ බෝධිපාක්ෂික ධර්ම සකදාගාමී මාර්ගය ලබන්නට තරම් ශක්තිමත් වුණු පසු ඒ අවස්ථාවේදී ඔහුට පුළුවන්කම ලැබෙනවා සකදාගාමී මාර්ගයට එළඹෙන්න. සකදාගාමී මාර්ගයේදී කාමරාග පටික කියන සංයෝජන දෙක තුනී වෙනවා. එයින් ප්‍රහාණය වෙන අකුසල සිතක් නැහැ. නමුත් තියෙන අකුසල් සිත් පහළ විය හැකි අකුසල් සිත් වල බලය තවත් ෂේ වෙනවා. ඔහු කාම ලෝකේ නැවත ප්‍රතිසන්දි ගන්නවා නම් ප්‍රතිසන්දි ගන්න එක වාරයක් පමණයි. තවදුරටත් භාවනාව දියුණු කරගෙන යද්දී විපස්සනා භාවනා මාර්ගයේ වඩද්දී ඥාන අෂ්ටාංග මාර්ගයේ හැසිරෙද්දී යෝගාවචරයේ හිත බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙලා අනාගාමී මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් තත්වයටපත් වුණාම උට අනාගාමී මාර්ගඥානය පහළ වෙනවා. එතනදී ඔහුට කාමරාග පටික කියන සංයෝජන සහ මුලින්ම ප්‍රහාණය වෙලා යනවා. ඒක නිසා ද්වේෂ මූල සිත් දෙකත් ඔහුට නැවත නූපදින මට්ටමට පත් වෙනවා. දැන් ඔහුට ඊතුරු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සිත් හතරත් උද්ධච්ච සහගත සිතත් පමණයි. ඒ වගේම මේ පුද්ගලයා නැවත කිසිම කලෙක කාම ලෝකයේ ප්‍රතිසන්දි ගන්නේ නැහැ. ඒකාන්තයෙන් ඔහු මේ ජීවිතය තුල අරිහත්ත්වයටපත් උනේ නැත්නම් අවිහ අතප්ප සුදස්සි අකනිට්ට කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එක ප්‍රතිසන්දි අරගෙන එහිදී පිරිනිවන් පානවා. කාම ලෝකයට පැමිණෙන්නේ නැහැ. ඒ නිසා ආගාමි අනාගාමි කියලා හඳුන්වනවා. ඊළඟට තවදුරටත් ඔහු භාවනා මාර්ගයේ දියුණු කළොත් ඔහුට පුළුවන්කම ලැබෙනවා රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන උද්ධම් වාගීය සංයෝජන පහත් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න. ඒ සංයෝජන පහ ප්‍රහාණය වෙනවත් එක්කම තවත් කිසිම ක්ලේශ ධර්මයක් ඔහුගේ සිතේ පිහිටන්න අවස්ථාව ලබන්නේ. මොකද සියලු කුසල ධර්මයන් ප්‍රඥාව කෙලවර කොටගෙන පවතිනවා වගේ සියලුම කුසල ධර්මයන් අවිද්‍යාව කෙලවර කොට පවතින්නේ. අවිද්‍යාව නැති තැන කිසි කලෙකත් ක්ලේශ ධර්මයක් පහළ වෙන්නේ නැහැ. ඒක නිසා අවිද්‍යාව ප්‍රහාණය වීමත් සමගම ඔහුට ලෝභ මූල සිත් සියල්ලම ඇතිවීම නවතින. උද්ධච්ච සහගත සිත ඇතිවීමත් නවතිනවා. ඒ කියන්නේ ඒ භවයේ ඊතුරු ජීවිත කාලය තුල ඔහුට කවදාවත් අකුසල සිතක් නැවත පහළ වෙන්නේ නැහැ. අකුසල සිතුවිල්ලක් ඔහුට පහළ වෙන්නේ නැහැ. ක්ලේශ ධර්මයක් මතු වෙන්නේ නැහැ. සියලු ආශ්‍රව වෝග යෝග නීවරණ සංයෝජන පරාමාස ආදී සියලු ධර්මයන් ඔහුට නිරුද්ධ වෙලා යනවා අරිහත් මාර්ගක්ෂණයේදී. ඔහු එතෙන් පටන් රහතන් වහන්සේ නමක් හැටියට ජීවිතය ගත කරන්නේ. තමන් වහන්සේගේ ප්‍රතිසන්දි ජනක කුසල කර්මයෙන් ලැබුණු ජීවිතේන්ද්‍රයේ ශක්තිය පවතින තාක් පමණයි. මේ ස්කන්ධ සන්තතිය ගලාගෙන යන කාලය පමණයි. මේ ස්කන්ධ සන්තතිය ගලාගෙන ගොස් අවසානයේ යම් කිසි අවස්ථාවක ඒ කර්ම ශක්තිය ගෙවී යෑමෙන් අවසාන ප්‍රතිසන්දි සිත හා සමාන චුති චිත්තයක් ඇතිව පැවතිලා නැතිව යනවත් එක්කම එරහතන් වහන්සේගේ සියලු ස්කන්ධ ධර්මයෝ ප්‍රහාණයට පත් වෙනවා. නැවත කිසිදු තැනක ඒකවෝකාර භවයකවත් චතුවෝකාර භවයකවත් පංචවෝකාර භවයකවත් මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකයකවත් සතර අපාය නම් කොහෙත්ම නැහැ. මේ දෙකේමත් ඒ වගේම කිසිදු බඹලෝකවත් ඒ උත්තමයන් වහන්සේ ප්‍රතිසන්දි ගන්නේ නැහැ. ප්‍රතිසන්දි සිතක් කියා
නැවත දෙයක් පහළ වෙන්නේ නැවත රූපයක් පහළ වෙන්නේ නැහැ. සියලු නාම රූප ධර්මයන් එතනින්ම නිරුද්ධ වෙලා යනවා. සන්තතිය එන හිටිනවා, ඉඳ වැටෙනවා, ෂය වෙනවා. පරම රමණීය අජරාමර නිර්වාණයට පත් වෙනවා. එතකොට මේ තමයි මේ කයං විරාගං කියලා සඳහන් කළේ. ඒකම තමයි නැවතර යස්මාවා තන්තේ සං අනුප්පාද නිරෝධක්කය මත්තං යස්මාච තං රාග ආදි වියුත්ත සම්පයෝගතෝ ආරම්මනතෝච යස්මාච තම්හි සච්චිකතේ රාගාදී අච්ඡන්තං විරත්තා හොන්ති විගතා විද්දස්සතා ආදී වශයෙන් නිරුක්ති දක්වන ලද්දේ විග්‍රහ කරලා දැක්ුවේ. මෙන්න මේ කියන ලක්ෂණයන්ගෙන් ඒ අමා මහ නිර්වාණය කයං කියලා හඳුන්වනවා. ඒ වගේම විරාගං කියලා හඳුන්වනවා. අපි ඊළඟට කතා කරමු මේ ගාථාවේ අමතං පනීතං කියන වචන දෙකේ අර්ථය සහ ඉදිරියට මෙහි අර්ථය කුමක්ද කියන එක.